ආයිබෝවන් උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය ධාරාව යටතේ සම්පූර්ණ සිද්ධාන්ත පාඩම් මාලා ආරම්භයයි මේ ඔබ දකින්නේ. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය ධාරාව යටතේ පළමු ඒකකය වන ඉංජිනේරු තාක්ෂණ වේදේ හැඳින්වීම. එහිදී පළමු අණු කොටස වන මානව හා පරිසර සංවර්ධනය කෙරෙහි ඉංජිනේරු තාක්ෂණ වේදේ දායකත්වය තුලනාත්මකව විමසා බැලීම කෙරෙහි අපි අවධානය යොමු කරමු. අපි දුවේ පුතේ ඉංජිනේරු තාක්ෂණ වේදේ හැඳින්වීම පාඩම ආරම්භ කිරීමට ප්‍රථමය අපි මේ ඉංජිනේරු තාක්ෂණ වේදේ කියන විෂයේ අන්තර්ගතය කුඩා වේලාවක් කරන් ඔබට පැහැදිලි කර දෙන්නම්. Engineering technology. Engineering technology. එහෙම නැත්නම් අපි මේක කියනවා ඉංජිනේරු තාක්ෂණ වේදය. මේ ඉංජිනේරු තාක්ෂණ වේදය ප්‍රධාන මාතෘකා ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කරන්න පුළුවන්. එයින් අපි පළමු කොටස කතා කරනවා දුවේ පුතේ සිවිල් ටෙක්නොලොජි. සිවිල් ටෙක්නොලොජි. එහෙම නැත්නම් අපි ඒකට කියනවා සිවිල් තාක්ෂණ වේදය. සිවිල් තාක්ෂණ වේදය. මේ සිවිල් තාක්ෂණ වේදය ඇතුලේ තිබෙනවා ප්‍රධාන පාඩම් මාලා 4ක්. මේ සිවිල් තාක්ෂණ වේදයේ පාඩම තියෙන්නේ ඉදිකිරීම් ශාස්ත්‍රය හා සම්බන්ධයෙන්. ගොඩනැගිලි, මහා මාර්ග, දුම්රිය මාර්ග, ඒ ආශ්‍රිත නිර්මාණ ඉදිකිරීම් ශාස්ත්‍රය හා සම්බන්ධ කොටසක් තමයි සිවිල් තාක්ෂණ වේදයේ තිබෙන්නේ. මෙහි ප්‍රධාන පාඩම මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය. මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය. මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය. එහෙම නැත්නම් අපි කියනවා building construction කියලා. building construction. building construction. මේ යටතේ අපි සාකච්ඡාට භාජනය කරනවා මූලික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අදාළ අත්තිවාරම් කැපීම්, අත්තිවාරම් බැඳීම්, ගඩොල් බිත්ති, වහල, සීලිම්, කපරාරු කිරීම, කොන්ක්‍රීට් දැමීම මේ ආදී සියලු ඉදිකිරීමට අදාළ ප්‍රධාන ක්‍රියාදාමයන් මෙන්න මේ ඒකකය යටතේදී සාකච්ඡාවට භාජනය කරනවා. ඊළඟට අපි එනවා දෙවන පාඩමට. දෙවන පාඩම මේ දෙවන පාඩමට අපි කියනවා ගෘහස්ත ජල සම්පාදනය හා ගෘහස්ත ජල සම්පාදනය හා කසල කළමනාකරණය. කසල කළමනාකරණය. කසල කළමනාකරණය. දැන් අපේ නිවසට ජලය අවශ්‍යයි. අපේ නිවසට ජලය අවශ්‍යයි. ඒ ජලය ලබා ගන්නා නල මාර්ග, බට එළීම් පිළිබඳව සාකච්ඡා කරනවා. ඊට පස්සේ නිවසෙන් බැහැර කෙරෙන්නා වූ කසල දුවේ පුතේ වැසිකිලි, කැසිකිලි, අපේ කුස්සිය මේ බැහැර කරන කසල නිසි පරිදි බැහැර කරන්නේ කොහොමද? ඒ බැහැර කිරීමේදී තාක්ෂණය භාවිතා කරන ආකාරය පිළිබඳව මේකකයේදී විස්තර කරනවා ගෘහස්ත ජල සම්පාදන හා කසල කළමනා කිරීම පාඩමේදී. ඒ වගේම ජල පිරිපහදු කිරීමේ ඒකකය, ජල පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡාට භාජනය කරනවා මේ දෙවන පාඩම. තුන්වන පාඩම විදියට අපිට ගන්න පුළුවන් බිම් මැනුම කියන පාඩම. තුන්වන පාඩම විදියට අපිට ගන්න පුළුවන් බිම් මැනුම. බිම් මැනුම එහෙම නැත්නම් අපි එකට කියනවා land survey. land survey. අපි ඕනෑම ඉදිකිරීමක් සිදු කිරීමට ප්‍රථමයෙන් අදාළ භූමිය මැනීම සිදු කරනවා. ජල වේවා, ගොඩනැගිල්ලක් ඉදි කරන්න වේවා, ජලාශයක් ඉදි කරන්න හෝ වේවා, මහා මාර්ගයක් ඉදි කරන්න හෝ වේවා මැනීම. මේ මැනීමට අදාළව ලෙවල් මැෂින් එක, මට්ටම් ගැනීම උපකරණය,
කෝණ මනින තියොඩොලයිට්ටුව, රේඛීය දොරවල් කෝණික ඇන්ගල් මෙෂර්මන්ට්ස් මනින ආකාරය, තියොඩොලයිට්ටුව TL මැෂින් එක, TS එක නවීනම උපකරණය ටෝටල් ස්ටේෂන් ස්ථාන උපකරණය භාවිතා කිරීමෙන් මේ වර්ගඵලය භාවිතා කරන ආකාරය, GPS තාක්ෂණය භාවිතා කරන ආකාරය පිළිබඳව මැනුම් විද්‍යාව, බිම් මැනුම මේ පාඩම කෙරෙහි අවධානය යොමු කරනවා. 3 වන පාඩම. 4 වන පාඩම අපිට ගන්න පුළුවන් දුවේ පුතේ ප්‍රමාණ බිල්පත් සැකසීම හා පිරිවැය ගණනය කිරීම. මේක අපි ඉංග්‍රීසියෙන් කියනවා TDS and estimate. TDS and estimate. කිසියම් ඉදිකිරීමක් සිදු කරන්න ප්‍රථමයෙන් මේ ඉදිකිරීම සිදු කරන්න යන පිරිවැය, ගොඩනැගිල්ලක් හදන්න කලින් යන පිරිවැය. අපි તો මේ ගොඩනැගිල්ලක් හදන්න යනවා ලක්ෂ 40ක්, ලක්ෂ 50ක්. කොහොමද මේ අනාවැකිය ප්‍රකාශ කරන්නේ? දල වියදම ප්‍රකාශ කරන ගණිතමය ක්‍රමවේදයක්. TDS පත්‍රය සකස් කරලා ඒකක මිල ගණනය කරලා ඒ වැඩ අයිතම් සියල්ලගෙම එකතුවෙන් ටෝටල් කොස්ට් එක ගණනය කිරීමේ ගණිත ක්‍රමය පිළිබඳව සාකච්ඡාට භාජනය කරනවා. මේ තමයි සිවිල් තාක්ෂණ වේද යටතේ ඔබට අධ්‍යයනය කරන්න හම්බ වෙන ප්‍රධාන පාඩම් මාලා 4. අපි ඊළඟට බලමු මේකේ දෙවන කාණ්ඩය. ඉන්ජිනියරිං ටෙක්නොලොජි වල දෙවන කාණ්ඩය විදිහට එන mechanical technology. එහෙම නැත්නම් අපි මේකට කියනවා දුවේ පුතේ යාන්ත්‍රික තාක්ෂණ වේදය. මේ යටතේත් ප්‍රධාන පාඩම් මාලා 4ක් තියෙනවා. පළවෙනි පාඩම මූලික ස්වයංචලන තාක්ෂණ වේදය. මූලික ස්වයංචලන තාක්ෂණ වේදය. අපි මේක කෙටියෙන් හඳුන්වනවා ඔටෝමොබයිල් කියලා. ඔටෝමොබයිල් වාහනයක් ගත්තාම වාහනේ එන්ජිම, වාහනේ සිසිලන පද්ධතිය, ඉන්ධන සැපයුම් පද්ධතිය, රෝධක පද්ධතිය, බ්‍රේක් සිස්ටම්, අවලම්බන පද්ධතිය, සස්පෙන්ෂන් සිස්ටම්, ආරක්ෂණ පද්ධතිය, සම්ප්‍රේෂණ පද්ධතිය, ජියර පෙට්ටිය, ආන්තර කට්ටලේ මේ වගේ ලස්සන නම් වචනත් එක්ක තිබෙන වාහනයක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය උසස් පෙළ ඊටෙක් කරන දරුවන්ට අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබෙනවා. දෙවන පාඩම විදිහට අපි ගන්නවා මෙකැනිකල් ටෙක්නොලොජි වල එකලස් කිරීමේ තාක්ෂණ වේදය. මේක අපි කෙටියෙන් කියන්නේ ප්‍රොඩක්ෂන් කියලා. ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි ගැන සඳහන් කරනවා. මේ ප්‍රොඩක්ෂන් කියලා කියන්නේ මේ ලෝකයේ සෑම නිෂ්පාදනයක්ම, වාහනයක් ගන්නකො. මේ වාහනය ගත්තා අපිට තියෙන කොටස් එකතු කරන්න. වාහන නිෂ්පාදනයේදී කොටස් එකතු කරනකොට පොට ඇන දාන්න තියෙනවා. වෙල්ඩින් කරන්න තියෙනවා, අලවන්න තියෙනවා. විවිධාකාර ලෝහ වර්ග, ප්ලාස්ටික් වර්ග, ලී වර්ග මේ විවිධාකාර කොටස් එකතු කරමින් එක ප්‍රොඩක්ට් එකක්, එක නිෂ්පාදනයක් සිදු කිරීමේදී විශාල තාක්ෂණික ජාලයක්, විශාල තාක්ෂණික යෙදවුම් ප්‍රමාණයක් භාවිතා කරනවා. ඒ වගේ මූලික සිද්ධාන්ත පිළිබඳව අපි මෙම ඒකකයේදී අධ්‍යයනය කරනවා. මේ ලෝකෙම දුවන් එකලස් කිරීම. වාහන දුරකථනයේ සිට සෑම උපාංගයක්ම එකලස් කරනවා. මේ එකලස් කිරීමේදී භාවිතා වන ක්‍රම ශිල්ප, අමුද්‍රව්‍ය භාවිතය, භාවිතා කරන යන්ත්‍රෝපකරණ, උපකරණ පිළිබඳව සාකච්ඡා කරන මෙකැනිකල් පාඩමක් එකලස් කිරීමේ තාක්ෂණ වේදය හෙවත් ප්‍රොඩක්ෂන් කියන පාඩම. මෙකැනිකල් වල 3 වන පාඩම විදිහට අපිට ගන්න තියෙන්නේ තරල යන්ත්‍ර විද්‍යාව. තරල යන්ත්‍ර විද්‍යාව. දුවේ පුතේ තරලයක් කියන්නේ කුමක්ද? තරල දෙකක් තියෙනවා. එකක් තමයි වායු තරලයක්, අනිත් එක ද්‍රව.
බොහෝ උපකරණ යන්ත්‍ර වැඩ කරන්නේ තරල වලින්. වායුවෙන් වැඩ කරන තරලයක් තමයි කම්ප්‍රෙෂරය. සර්විස් ස්ටේෂන් එක හුලං ගහන්න භාවිතා කරන්නේ. කම්ප්‍රෙෂරය වායුවෙන් තමයි වැඩ කරන්නේ. ඊළඟට ද්‍රවයක් භාවිතා වන තරලයක් විදිහට අපි ගන්න පුළුවන් ස්කැවේටර් බැකෝ ලෝඩරේ. ඒකේ දිග ආම් එක තියෙනවනේ. මේ ආම් එකෙන් කාර්ය කරගන්න මේ කාර්ය කරන්නේ ඇතුළේ තියෙන හයිඩ්‍රොලික් ද්‍රවයෙන්. මේ ද්‍රවයට අදාළ මේ වායුවට අදාළ භෞතික විද්‍යා මූල ධර්මයන්. කොහොමද බලය වැඩි කරන්නේ? ශක්තිය වැඩි කරන්නේ? ඒ ජවය කාර්යක්ෂම ලෙස භාවිතා කරන්නේ? ඒ වගේ යෙදවුම් මොනවාද? තරල භාවිතා වන යෙදවුම් මොනවාද කියලා මෙම මෙකැනිකල් එකකේදී තුන්වෙනි එකකේදී අපි අධ්‍යයනය කරනවා. ඊට පසුව හතරවෙනි ඒකකයේ විදිහට අපි ගන්නවා ජව සම්ප්‍රේෂණ පද්ධති. මේ පාඩම් මාලා දෙක ටිකක් එකිනෙක බද්ධ වෙලා යන පාඩම් මාලා දෙකක්. ජව සම්ප්‍රේෂණය. එන්ජිමේ සිට පිටපස්ස රෝද දක්වා බස් එක ශක්තිය සම්ප්‍රේෂණය කරන්න ඕනනේ. එන්ජිමේ නිපදවන ශක්තිය පිටපස්ස රෝද වලට අරන් යන්න එපයි. මේ අරන් යනකොට මේ අතරමැද දායක වන සංරචකයන් මොනවාද? මේ ශක්තිය සම්ප්‍රේෂණය කරන්න භාවිතා කරන ක්‍රම මොනවාද? මේ ශක්ති සම්ප්‍රේෂණයේදී වේගය, ව්‍යාවර්තය, භ්‍රමණ වේගය, RPM මේවා වෙනස් වෙන්නේ කොහොමද? මේ අතර අන්තර් සම්බන්ධතාවයන් මොනවාද? ගණනය කිරීම සහිතව පැහැදිලි කරනවා. මේ තමයි මෙකැනිකල් ටෙක්නොලොජි. බලන්නකෝ පුතේ සිවිල් ටෙක්නොලොජි වලින් හාත්පසින් වෙනස් වූ විෂය ධාරාවක් මෙකැනිකල් ටෙක්නොලොජි. දැන් මෙතනින් පස්සේ තවත් මේක වෙනස් වෙනවා. ඒ තමයි තුන්වන විෂය කාණ්ඩය විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය ලෙස වෙන් වෙනවා. මේ ශේෂ්ත්‍ර තුනෙන් වෙනස්. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. තුන්වන කාණ්ඩ විදිහට අපිට ගන්න පුළුවන් විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. එහෙම නැත්නම් අපි කියනවා electrical and electronic technology කියලා. electrical and electronic technology කියලා. මෙයාගේ පළමු පාඩම මූලික විදුලි තාක්ෂණ වේදය. මූලික විදුලි තාක්ෂණ වේදය. මේ මූලික විදුලි තාක්ෂණ වේදයේදී අපි උගන්වනවා ප්‍රධාන උපාංග තුනක්. ප්‍රතිරෝධ, ප්‍රේරක, ධාරිත්‍රක. මේ ප්‍රතිරෝධ, ප්‍රේරක, ධාරිත්‍රක වල ක්‍රියාකාරීත්වය. මේ ප්‍රතිරෝධ, ප්‍රේරක, ධාරිත්‍රක කියන ප්‍රධාන උපාංග හරහා සරල ධාරා ප්‍රත්‍යවර ධාරා යවනවා. මේ සරල ධාරා ප්‍රත්‍යවර ධාරා යැවීමේදී ඇතිවන ප්‍රධාන ලක්ෂණයන් බැටරි වර්ග, කෝෂ, ස්විච් වර්ග පිළිබඳවත් සාකච්ඡාට භාජනය කරනවා. ඒ වගේම මේ පාඩම මැද හරියක් යද්දී සිංගල් පේස් කරන්ට් එක, 3 පේස් කරන්ට් එක, එකලා විදුලිය, දෙකලා විදුලිය, පරිණාමණය, පරිණාමක ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන කතා කරලා ඉවරලා අවසාන වශයෙන් මේ පාඩම කතා කරනවා ඔබගේ නිවසේ විදුලි පරිපථ සකස් කරන්න කෙසේද කියලා. හවුස් වයරින් එක. ඒක ප්‍රැක්ටිකල් විෂයක්. මේ අපි ප්‍රායෝගික පරීක්ෂණ සහිත ඔබට ඉදිරිපත් කරනවා ප්‍රැක්ටිකල් විෂයක්. මූලික විදුලි තාක්ෂණ වේදය. මේ පාඩමෙන් පසුව අපි දෙවන පාඩම විදිහට ඔබට අධ්‍යයනය කරනවා විදුලි යන්ත්‍ර හා බල පද්ධති. විදුලි යන්ත්‍ර හා බල පද්ධති. මේ ප්‍රධාන විදුලි යන්ත්‍ර දෙකක් පිළිබඳව සාකච්ඡා කරනවා දුවේ පුතේ. ඒ තමයි මෝටරය සහ ජනකය. අපි ජනක යන්ත්‍රයෙන් කරන්නේ කොහොමද? භ්‍රමණ ශක්තියක් ලබා දීලා එයින් විදුලිය නිපදවනවා. ඊළඟට මෝටරයෙන් විදුලිය දීලා භ්‍රමණයක් ඇති කරගන්නවා. මේකේ මූලික ක්‍රියාකාරීත්වය. ඒ වගේම ජනක යන්ත්‍ර භාවිතයෙන් නිර්මාණය වන විදුලිය අපේ නිවස දක්වා බෙදා හැරීම සම්ප්‍රේෂණය කිරීම සිදු කරන්නේ කොහොමද? මේ හා සම්බන්ධ ගණිතමය සම්බන්ධතාවයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා විදුලි යන්ත්‍ර හා බල පද්ධති කියන පාඩමේදී.
මේ පාඩම් දෙකෙන් අනතුරුව 13 වෙනි ශ්‍රේණියේ අවසන් පාඩම විදිහට අපිට ගන්න පුළුවන් මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. ඔබ මේ වේදී දන්නවා O level කරපු දරුවෝ දන්නවා ඉලෙක්ට්‍රොනික උපාංග, ඩයෝඩ, කාරකාත්මක වර්ධක, ට්‍රාන්සිස්ටර්, සංදිශේෂ්ඨ ආචරණ ට්‍රාන්සිස්ටර්, IC මේ ප්‍රධාන උපාංගවල ක්‍රියාකාරීත්වය සහ ගණන් සැදීම සිදු කරන්න තියෙනවා. ඒ වගේම ලොජික් ගේට්ස්, තර්ක පරිපථ, විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණය මේ ආදී දීර්ඝ වශයෙන් විස්තර කරන මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඇතුළත් වෙනවා විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයට අදාළව. පුතේ එදුවේ සිවිල් පාඩම් 4යි. මෙකැනිකල් පාඩම් 4යි. ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික පාඩම් 3යි. 4යි 4යි 8යි 8යි 3යි 11යි. පාඩම් 11ක් සිවිල්, මෙකැනිකල්, ඉලෙක්ට්‍රිකල් වලට අන්තර්ගත වෙනවා. ඒ වගේම මෙන්න මේ පාඩම් එහෙම නැත්නම් මේ ශේෂ්ත්‍ර තුනටම පොදු වන තවත් පාඩම් මාලා 6ක් අන්තර්ගත වෙනවා. පොදු වන තවත් පාඩම් මාලා 6ක් ඔබට අධ්‍යයනය කරන්න තිබෙනවා. අපේ පොදු පාඩම් මාලා මොනවද කියලා බලමු. පොදු පාඩම් මාලා. ඒකේ පළමු පාඩම තමයි ඉංජිනේරු තාක්ෂණ වේදය හැඳින්වීම. මේ චැප්ටර් එකේ ඔබට අධ්‍යයනය කරන්න තියෙන පළමු පාඩම. ඈත අතීතයේ සිට මේ දක්වා තාක්ෂණය සංවර්ධනය වී තිබෙන ආකාරය, සිවිල් හෝ වේවා, මෙකැනිකල් හෝ වේවා, ඉලෙක්ට්‍රිකල් හෝ වේවා, මේ විෂය ශේෂ්ත්‍ර තුනේටම අදාළව තාක්ෂණය සංවර්ධනය වී තිබෙන ආකාරය අපිට මෙන්න මේ චැප්ටර් එකේදී එහෙම නැත්නම් මේ ඒකකයේදී අධ්‍යයනය කරන්න පුළුවන්. මේ යටතේ තිබෙන දෙවන ඒකකය කර්මාන්ත ආශ්‍රිත සෞඛ්‍ය හා ආරක්ෂාව. කර්මාන්ත ආශ්‍රිත සෞඛ්‍ය සහ ආරක්ෂාව. මේකට අපි කියනවා safety and health කියලා. safety and health කියලා. මේකදී අපි සාකච්ඡා කරනවා පුතේ අපි කර්මාන්තයක වැඩ කරනකොට සිවිල් හෝ වේවා, මෙකැනිකල් හෝ වේවා, ඉලෙක්ට්‍රිකල් හෝ වේවා කර්මාන්තයක වැඩ කරනකොට මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නා ක්‍රමවේදය, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන ආකාරය, සෞඛ්‍ය සම්පන්න වැඩ කරන ආකාරය. ලෝකයේ තියෙන ප්‍රධාන තේමාවක් safety first, පළමු ආරක්ෂාව. අපි කොහේ වැඩ කරත් අපේ ආරක්ෂාව සලසා ගත යුතුයි. ඒ නිසා දුවේ පුතේ කර්මාන්තයක් ආශ්‍රිතව සෞඛ්‍ය සම්පන්නව ආරක්ෂිතව වැඩ කරන ආකාරය, SLS ප්‍රමිතීන්, ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූල වැඩ කරන ආකාරය පිළිබඳව මේ පාඩමේදී ඔබට කතා කරනවා. තුන්වන ඒකකය විදිහට අපිට ගන්න පුළුවන් ප්‍රමිති හා පිරිවිතර. ප්‍රමිති හා පිරිවිතර. ප්‍රමිති හා පිරිවිතර. ප්‍රමිතියක්, පිරිවිතරක්. ඔබ දන්නවා SLS සහතික, ISO සහතික. මේ ඉදිකිරීම් ද්‍රව්‍ය හොයවා, මෙකැනිකල් හොයවා, ඉලෙක්ට්‍රිකල් හොයවා, ඉලෙක්ට්‍රොනික හොයවා. මේවට තියෙනවා ප්‍රමිතීන්. අපි මේ ප්‍රමිතීන් එක තමයි ලෝකෙ දුවන්නේ. ඒ ප්‍රමිතියකට වැඩ කරනකොට ගුණාත්මකභාවය ආරක්ෂා කරගන්න පුළුවන්. ඵලදායීතාවය, කාර්යක්ෂමතාවය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකයේ සියලු නිෂ්පාදනයන්, සියලු ඉදිකිරීම් අපි දුවන්නේ ප්‍රමිති හා පිරිවිතරත් එක්ක. මේ ලෝකයේ පවතින ජාත්‍යන්තර ප්‍රමිතීන්, ජාත්‍යන්තර පිරිවිතරන් මොනවද කියලා අධ්‍යයනය කරනවා අපි මේ ඒකකය තුළ. ඊළඟට මෙයාට වැදගත් වන අපේ විෂය නිර්දේශයට වැදගත් වන සිවිල්, මෙකැනිකල්, ඉලෙක්ට්‍රොනික ශේෂ්ත්‍ර වලට වැදගත් වන ඒකකයක් තමයි ඉංජිනේරු ඇඳීම්. ඉංජිනේරු ඇඳීම්. එහෙම නැත්නම් අපි මේකට කියනවා ඩ්‍රෝවින් කියලා. ඩ්‍රෝවින්ස් ඉංජිනේරු ඇඳීම්. සිවිල් ශේෂ්ත්‍රයේදී හවුස් ප්ලෑන්, මෙකැනිකල් ශේෂ්ත්‍රයේදී වලදී යන්ත්‍රවල කොටස්, ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ශේෂ්ත්‍රවලදී අදාළ ඩයග්‍රෑම්ස්, සටහන් අඳින්නේ මේ ඩ්‍රෝවින් මූලධර්ම පදනම් කරගෙන.
අපි මූලිකව ඇඳීමට භාවිතා කරන උපකරණ ඇඳීමේ ක්‍රමශිල්ප පිළිබඳව මේ ඒකකයේ යටතේදී අධ්‍යයනය කරනවා. ඊටා වැදගත් ඒකකයක්. පස්වන ඒකකයේ විදිහට සාකච්ඡා කරනවා පුතේ දුවේ ඒකක හා මිනුම්. ඒකක හා මිනුම්. ඒකක හා මිනුම්. ඒකකයන් දිග දුර බර ධාරණාව ප්‍රතිරෝධය ප්‍රතිරෝධීතාව ෆැරඩේ මයික්‍රෝෆැරඩ් පිකෝ නැනෝ මෙන්න මේ වගේ ඒකකත් එක්ක මිනුම් සම්මත මිනුම් අපි භාවිතා කරන්නේ කොහොමද? අන්තර්ජාතිකව පිළිගත් සම්මත ඒකකයන් මොනවාද? මෙයා මැනීම සඳහා භාවිතා කරන උපකරණයන් මොනවාද? ඔබ දන්නවා වර්නියර් කැලිපරය, මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය, ගෝලමානය මෙන්න මේ වගේ උපකරණ භාවිතා කරන ආකාරය පිළිබඳව මේ ඒකකයේදී අපි ඔබට උගන්වනවා. අවසන් වතාවට අවසාන ඒකකයේ විදිහට පොදු පාඩම් මාලාව යටතේ ඔබට අධ්‍යයනය කරන්න හම්බ වෙනවා විවසායකත්ව හා කළමනාකරණය. විවසායකත්වය හා කළමනාකරණය. මොකද්ද පුතේ විවසායකත්වය? විවසායකත්වය හා කළමනාකරණය කියලා කියන්නේ. විවසායකයා ව්‍යාපාරයක හිමිකරුවා. ඔහුගේ ව්‍යාපාරය පවත්වාගෙන යන පුද්ගලයා. මේක මැනේජ් කරන පුද්ගලයා අපි කියනවා කළමනාකරුවා කියලා. මේ පාඩමේදී අපි ඔබව දැනුවත් කරනවා ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද? ව්‍යවසායකයෙක් සතු ලක්ෂණ මොනවාද? ඔහු පවත්වාගෙන යන ව්‍යාපාර පවත්වාගෙන යන්නේ කෙසේද? ඒ ව්‍යාපාර වලට වැදගත් වන මූලික ලියකියවිලි මොනවාද? නීතිමය සම්බන්ධතා මොනවාද? ව්‍යාපාර පවත්වාගෙන යාමේදී අපවට පරිසරයත් එක්ක ගනුදෙනු කරන ආකාරය පිළිබඳව සාකච්ඡාට භාජනය කරනවා. මේ පාඩමේ ආරම්භුණ ලෝකයේ පුරා වැඩි වශයෙන් ව්‍යවසායකයන් බිහි කිරීමයි. ඒ ව්‍යවසායකයා යටතේ සේවය කරන කළමනාකරුවා සහ කළමනාකාරී ක්‍රියාපිළිවෙත පිළිබඳවත් මේ තාක්ෂණ වේදය නැත්නම් ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂයයේදී ඔබට සාකච්ඡාවට භාජනය කරනවා. දැන් ඔබට ඊටාම කෙටියෙන් පැහැදිලි වෙනවා ඇති මේ පාඩම් මාලා 17 තුල අන්තර්ගතය. මේ පාඩම් මාලා තමයි ඔබට අපි මේ හරහා ලබා දීමට උත්සාහ කරන්නේ. ඒ වගේම මේ පාඩම් මාලා වලින් ඔබගේ විෂය සෑදෙන්නේ කෙසේද? ඒ පිළිබඳව අපි පොඩ්ඩක් බලමු. මේ විෂයට අදාළව ඔබට සකස් වෙනවා මෙන්න මේ විදිහට පුතේ. ඔබට සකස් වෙන MCQ පේපරයක්. මේ පාඩම් මාලා 17න්. මේ පාඩම් මාලා 17න් MCQ පේපරයක් ලැබෙනවා. මේකට අපි කියනවා බහුවර්ණ ප්‍රශ්න 50ක්. මේ බහුවර්ණ ප්‍රශ්න 50 පළවෙනි කොටස විදිහට ඔබට ලැබෙනවා. පැය දෙක කාලයකදී බහුවර්ණ ප්‍රශ්න 50කට පිළිතුරු ලියන්න ඕනේ. මේ සියලුම පාඩම් මාලා වලින්. ඉන් පසුව රචනා සහ ව්‍යුහගත රචනා හා ව්‍යුහගත කොටස විදිහට පැය 3ක කාලයකදී ප්‍රශ්න 8කට පිළිතුරු සපයන්න වෙනවා. මේකට අපි කියනවා දෙවන කොටස කියලා. මේකට අපි කියනවා පුතේ දෙවන කොටස. මේ පළවෙනි කොටසට පැය 2යි, දෙවන කොටස ආසන වශයෙන් පැය 3ක කාලයක් ඔබට ලැබෙනවා. ප්‍රශ්න 8කට පිළිතුරු සපයන්න වෙනවා. මේ පළවෙනි කොටස දෙවන කොටස දවස් 2කදී ලැබෙනවා. මේ පළවෙනි කොටසෙන් දෙවන කොටසෙන් ඔබට ලැබෙන්නේ 70%ක ලකුණු ප්‍රමාණයක්. ඔබට ලැබෙන්නේ 70%ක ලකුණු ප්‍රමාණයක්. ඊටු තව 30%ක් තිබෙනවා. මේ 30% විභාගයෙන් පසුව ඔබට ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරලා තමයි ලබා ගන්න වෙන්නේ. අපි ඒකට කියනවා ප්‍රැක්ටිකල් කියලා. ප්‍රැක්ටිකල්ස්. මොනවද පුතේ ප්‍රැක්ටිකල් වල කරන්න තියෙන්නේ? අර අපි කතා කරපු ප්‍රධාන විෂය කාණ්ඩ තුන තිබෙනවානේ. එකක් සිවිල්, මෙකැනිකල්, ඉලෙක්ට්‍රොනික and ඉලෙක්ට්‍රිකල්. සිවිල් වලින් ප්‍රායෝගික පරීක්ෂණ දෙකකුත්, මෙකැනිකල් වලින් ප්‍රායෝගික පරීක්ෂණ දෙකකුත්, ඉලෙක්ට්‍රිකල් and ඉලෙක්ට්‍රොනික වලින් ප්‍රායෝගික පරීක්ෂණ දෙකකුත්, ප්‍රායෝගික පරීක්ෂණ 6ක් ආසන වශයෙන් සිදු කරලා මෙන්න මේ ලකුණු 30 ඔබට ලබා ගන්න වෙනවා. ඔබ හිතන ඇති කල්පනා කරන ඇති ප්‍රායෝගික පරීක්ෂණයට මොනවද එන්නේ? සිවිල් තාක්ෂණයට අදාළව ගොඩනැගිල්ලක ගඩොල් බැම්මක් බැඳලා පෙන්නන්න. ජලනල පද්ධතියක් එකලස් කරලා පෙන්නන්න.
ඔටෝමොබයිල් වල මෙකැනිකල් වල රේඩියේටරේ නල හෝස් ටික සම්බන්ධ කරන්න. ඒ වගේම එන්ජිමක් ගලවා එන්ජිමේ වෑල්ව පිරිසිදු කරන්න. මෙකැනිකල් වල තිබෙන යන්ත්‍ර කොටසක් තහඩුවක් හොයවා ලී කොටසක් හොයවා මේකෙන් දී ඇති රූප සටහනට අනුව සිදුරු විද කපා උපමට්ටම් කර නිමහම් කර කිසියම් යන්ත්‍ර කොටසක් වැඩ කොටසක් නිර්මාණය කර පෙන්වීම. ඉලෙක්ට්‍රිකල් වල හවුස් වයරින් ඩයග්‍රෑම් එකක් සාදා නිම කිරීම. ඉලෙක්ට්‍රොනික් වලට අදාළ ට්‍රාන්සිස්ටර් වේවා කාර්කාත්මක වර්ධක වේවා ඒට අදාළ පරිපත සටහනක් ඔබට සපයා ඇති බෝඩ් එක තුල නිර්මාණය කර පෙන්වීම. මෙන්න මේ වගේ ප්‍රායෝගික පරීක්ෂණ 6ක වගේ ප්‍රමාණයකින් තමයි මේ ප්‍රැක්ටිකල් සෙෂන් එක නිර්මාණය වෙලා තිබෙන්නේ. මේ ඔක්කොමත් එක්ක ඔබට ලැබෙනවා ලකුණු 100ක ප්‍රමාණයක්. මේ 100න් පේපරයට සහ ප්‍රැක්ටිකල් වලට මුහුණ දෙන ආකාරය අනුව A සාමාර්ථ B සාමාර්ථ C සාමාර්ථ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අපි එහෙමනම් පළමු ඒකකය වන ඉංජිනේරු තාක්ෂණයේදී හැඳින්වීම ඒකකයට අපි අවතීර්ණ වෙමු. තාක්ෂණ වේදේ හැඳින්වීම. තාක්ෂණය කියන්නේ කුමක්ද පුතේ? තාක්ෂණය කියලා කියනවා මේ අප අවට සිදුවන ක්‍රියාකාරකම් පහසු කරගන්නවා. උදාහරණයක් විදිහට ලිඳක් ගත්තාම අපි ලිඳෙන් බාල්දිය දාලා වතුර ඇදලා ගන්නවා අතින්. අපිට අපහසුයි. අපි මේ පහසු කර ගැනීම සඳහා මොකද කරන්නේ? කප්පියක් භාවිතා කරලා කප්පිය හරහා අපි අදිනවා. අන්න අපි තාක්ෂණය භාවිතා කරා. මෙන්න මේ එදිනදා කාර්යයන් පහසු කර ගැනීමේ ක්‍රම ශිල්ප භාවිතා කිරීම අපි කෙටියෙන් ටෙක්නොලොජි කියලා කියනවා. මෙහිදී ඔබට පැහැදිලි කරනවා මානව ජීවිතයේ ප්‍රායෝගික අරමුණු හා මානව පරිසරය වෙනස් කර ගැනීම හා හැසිරවීමට දැනුම යෙදීම තාක්ෂණ වේදය ලෙස සරලව අර්ථකථනය කළ හැක. සරලව අර්ථකථනය කළ හැක. මානව ජීවිතයේ මිනිසාගේ ප්‍රායෝගික අරමුණු අපි අවට තියෙන සිද්ධාන්තයන් පරිසරය වෙනස් කර ගැනීමට හා හැසිරවීමට දැනුම යෙදවීම තාක්ෂණ වේදය ලෙස සරලව අර්ථකථනය කළ හැක. මේ අර්ථකථනය ඔබ කටපාඩම් කරගෙන තියෙන්න ඕන. නමුත් අපේ මේ පාඩමේ නම ඉංජිනේරු තාක්ෂණ වේදයනේ. මේ යෙදවීම මේ මානව පරිසරයේ ප්‍රායෝගික අරමුණු වෙනස් කර ගැනීම සඳහා ඉංජිනේරු කාර්යයන් ඉංජිනේරින් කොහොමද භාවිතා කරන්නේ? ඉංජිනේරින් හරිම ක්‍රමානුකූලව ගණිතය, භෞතික විද්‍යාව මේ වගේ විෂය කොටස් එක කොහොමද හරියටම මේ කාර්යයන් පහසු කරගන්නේ කියන කාරණා තමයි ඉංජිනේරු තාක්ෂණ වේද විෂයේදී ඔබට පැහැදිලි කරන්නේ. එෙහිදී අපි සරලව අර්ථකථනය කරනවා ඉංජිනේරු තාක්ෂණ වේදය. මෙන්න මේ විදිහට. ඔන්න තාක්ෂණ වේදයට අර්ථකථනය කරා. දැන් අපි අර්ථකථනය කරනවා ඉංජිනේරු තාක්ෂණ වේදය. මේ විදිහට අපිට ගන්න පුළුවන්. පවත්නා වූ හෝ මතුවිය හැකි. පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ශිල්පය ඇතුළත් ක්‍රියාවලිය ඉංජිනේරු තාක්ෂණ වේදයයි. ලස්සන අර්ථකථනයක්. හැමෝම කටපාඩමේ තියාගන්න ඕනේ. පවත්නා වූ හෝ මතුවිය හැකි. පවත්නා වූ හෝ මතුවිය හැකි. පවත්නා වූ හෝ මේ මොහොතේ ඇති වෙලා තිබෙනවා. ඉදිරියේදී මතුවෙන්න පුළුවන් තාත්වික ගැටලුවක්. රියල් ප්‍රොබ්ලම් එකක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් පවත්නා වූ ගැටලුවක්. වර්තමානයේ ඔබ දන්නවා උදාහරණයක් ලෙස අපිට බීමට ජලය නැහෙනේ. ජලය දූෂණය වෙලා. සෑහෙන වශයෙන් දූෂණය වෙලා. අනාගතයේදී මතුවෙන්න පුළුවන් කොහෙත්ම නැති වෙන්න පුළුවන්. මේ ගැටලුවට තාත්වික ගැටලුවක්. රියල් ප්‍රොබ්ලම් එකක්. තාත්වික ගැටලුවක්. මේ ගැටලුවට මානව යහපත සැලසෙන ලෙස අනිවාර්යෙන් මානවයාගේ යහපත මිනිසුන්ගේ
යහපත ඉටු වෙන්න ඕනේ. සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය. අන්න විසඳුමක් ලබා දෙනවා. විසඳුම් ලබා දීමේ එය සඳහා ඉංජිනේරු ශිල්පය භාවිතා කරනවා. ඉංජිනේරින් භාවිතා කරනවා. ඒ ක්‍රියාවලියට අපි කියනවා මොකද්ද? ඉංජිනේරු තාක්ෂණවේදී. මේ අපි ඉගෙන ගන්න තියෙන ඉංජිනේරින් ටෙක්නොලොජි. මානව යහපත. මානව යහපත සැලසෙන්නේ නැති නිර්මාණ විදිහට අපිට ගන්න පුළුවන් යුද උපකරණ තැනීම. එයටත් තාක්ෂණය භාවිතා කරනවා. නමුත් අපි මේ ඉංජිනේරු තාක්ෂණ වේදේ ලෙස අර්ථකථනය කරන්නේ නැහැ. මේ මානවයාගේ යහපත පිණිස පවතින. ඒ නිසා මානවයාගේ යහපත පිණිස පවතින දේවල් තමයි ප්‍රධාන වශයෙන් ඉංජිනේරු තාක්ෂණ වේදේ ලෙස අර්ථකථනය කරන්නේ. මේ පාඩමෙන් අහනවා MCQ එකක් පුතේ. MCQ එක බොහෝ වෙලාවට වාක්‍ය ප්‍රශ්නයක්. මේ වාක්‍ය ප්‍රශ්නයේදී උත්තර 5ක් දෙනවා ඒ ලෙවල් වලට. උත්තර 5 දෙනකොට මේ උත්තර ඇතුලේ මේ අර්ථයන් සංගවලා තිබෙනවා. ඒතර ඔබ මේවා ඊටාම ලස්සනට අවබෝධයෙන් යුතුව තේරුම් ගන්න තිබ්බොත් අපිට නිවැරදි වර්ණය තෝරා ගන්න පුළුවන් වෙනවා. අපි නැවතත් බලමු ඉංජිනේරු තාක්ෂණ වේදයේ හැඳින්වීම. ඔබට කටපාඩම් කරගන්න පුළුවන්. පවත්නා වූහු මතුවිය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ශිල්පය ඇතුළත් ක්‍රියාවලියට අපි කියනවා මොකද්ද පුතේ? ඉංජිනේරු තාක්ෂණ වේදය හැඳින්වීම. ඉංජිනේරු තාක්ෂණ වේදය. තාක්ෂණ වේදේ විකාශය. දැන් තාක්ෂණය විකාශය වෙලා වෙනස් වෙලා ඈත අතීතයේ පටන් මේ ජීවය ආරම්භ වුණේ කොහොමද? මේ ජීවය ආරම්භ වීම පිළිබඳව අර්ථකථන බොහෝමයක් තිබෙනවා. දැන් අපි ලෝකයේ තුල ලංකාව තුල දේවාදී ආගම් අපි ගත්තොත් දේවාදී ආගම් දෙවියන් වහන්සේ ප්‍රමුඛ ආගම් වලදී කියලා දෙවියන් වහන්සේ විසින් මිනිසු මැව්වයි කියලා. බෞද්ධ දර්ශනයේදී සඳහන් වෙනවා මේ පෘථුවියට ආභාසර කියන බ්‍රහ්ම ලෝකෙන් ජීවින් නැවිලා ඔවුන් තමයි ටික ටික මේ දක්වා වර්ධනය වුණේ. අපි කෙසේ හෝ කුමන ආකාරයකින් මේ පෘථිවි තලයට මිනිසුන් ආවට පස්සේ මේ මිනිසුන් මුල්ම යුගවලදී නිර්වස්ත්‍රව තමයි හිටියේ. සතුන් මරාගෙන තමයි අනුභව කරේ, මස් මාංශ අනුභව කරේ. වර්තමාන වෙනකොට මේ ජීවීන් කොච්චරක් විතර ප්‍රබල වෙලා වර්ධනය වෙලාද? ජීවන විකාශනය වෙලා. මුල් කාලවලදී සතුන් මරාගෙන අමුයෙන් තමයි මස් අනුභව කරේ. ටික ටික මේ ගින්දර සොයා ගැනීම සමග මේ මානවයා මස් පුරුස්සා අනුභව කරන්න පටන් ගන්නවා. සතුන්ගේ සම් වස්ත්‍ර විදිහට ඇඳුම් පැළඳුම් විදිහට ආවරණය කරන්න පටන් ගන්නවා. ඉන්පසුව ගස් ගල් වල ජීවත් වෙච්ච මිනිස්සු කුඩා නිවාස හදාගෙන නිවාස තුළ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඔන්න ටික ටික තාක්ෂණය භාවිතා කරනවා. මෙලෙස පරිණාමණය වන මෙලෙස විකාශනය වන මිනිසා ක්‍රමයෙන් කුඩා යන්ත්‍ර උපකරණ නිර්මාණය කරන්න පටන් ගන්නවා. ගොවිතැන් කරන්න පටන් ගන්නවා. සතුන් වගාවන් ආරම්භ කරනවා. එතරින් නොනතු මානවයා කුඩා යන්ත්‍ර නිර්මාණය කරන්න පටන් ගන්නවා කාර්මික විප්ලවය සමයේදී. මේ විදිහට එදිනදා කාර්යයන් පහසු කර ගැනීම සඳහා විශාල තාක්ෂණික උපකරණ මෙවලම් ක්‍රියාදාමයන් භාවිතා කිරීම සමග මිනිස් සංහතියම විශාල වශයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා, විකාශන වෙන්න පටන් ගන්නවා. දැන් අපි වර්තමානයේ වෙනකොට දුරකථනය පරිගණකය මේ ප්‍රබල ඉලෙක්ට්‍රොනික උපාංග චන්ද්‍රිකා තාක්ෂණය අපේ ජීවිත කොච්චර වෙනස් කරලාද? ඔන්න විකාශය වුණා. විකාශය වෙලා මේ විකාශය අවසන් වෙන්නේ කොතනින්ද? මේ විකාශය සිදුවන ආකාරය අනුව අපි මෙතනදී කියනවා තාක්ෂණයේ භාවිතයන් සහ තාක්ෂණයේ භාවිතයන් සංස්කෘතික පරිවර්තනයන්. ඉතා වැදගත් වාක්‍ය දෙකක්. තාක්ෂණ භාවිතයන් සහ සංස්කෘතික පරිවර්තනයන් සමග අපිට යුගවලට වෙන් කරන්න පුළුවන්. මේ පළවෙනි යුගය ගල් යුගය. ගල් යුගයේදී මානවයා මස් මාංශ අනුභව කරා, සතුන් දඩයම් කරගෙන ඔවුන්ගෙන් ජීවත් වුණා. ගස් ගල් තුල ජීවත් වෙන්න උත්සාහ කරා. ඊපස් ටික ටික පරිණාමණය වෙන මිනිසයා දෙවන යුගය එඬේර යුගය.
එඩේර යුගය. මේ යුගය තුලදී නිරන්තරයෙන්ම සෑම දිනකම ඔවුන්ට මස් මාංශ හොයාගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් කරේ සතුන් එකතු කරමින් කිරි බිත්තර වගේ දේවල් යැපෙන්න පටන් ගත්තා. ගොවි පොළවල් ආරම්භ කරා. ඒ යුගය ක්‍රමයෙන් අවසන් වෙනවත් සමගම කෘෂි කර්මාන්තයට පෙරමුණා. කුමක් සඳහාද? කෘෂි කර්මාන්තයට. ඒ යුගය අපි සඳහන් කරනවා කෘෂි කාර්මික යුගය. ඔන්න යුග තුනයි. මුලින්ම ගල් යුගයේ හිටපු මානවයා එඬේර යුගයට ආවා. කෘෂි කාර්මික යුගයට ආවා. කෘෂි කර්මාන්තයෙන් දියුණුවට පත් වෙච්ච මේ මානවයා යන්ත්‍රෝපකරණ නිර්මාණය කරන්න පටන් ගත්තා. විශේෂයෙන් අපි සාකච්ඡාට භාජනය කරනවා හුමාල් එන්ජිම ගැන. එංගලන්තයේ ආශ්‍රිතව නිර්මාණය හුමාල් එන්ජිම. හුමාල් එන්ජිමෙන් ආරම්භ වෙච්ච කර්මාන්ත වර්තමාන වෙනට මුළු ලෝකයේ පුරා දැවැන්ත වෙනසක් විපර්යාසයක් සිදු කරලා හමාරයි. හතරවන යුගය කාර්මික යුගය. කාර්මික යුගය. විශාල කර්මාන්ත බිහි වෙන්න පටන් ගත්තා මුළු ලෝකයේ පුරා. මේ කාර්මික යුගයේ අවසානයේ මිනිසුන් සොයාගන්නවා ට්‍රාන්සිස්ටරය, සංග්‍රහිත පරිපත මේ වගේ විශිෂ්ට නිර්මාණයන්. මේ විශිෂ්ට නිර්මාණයන් සමග ඔන නව යුගයකට පරිවර්තනය වෙනවා. දුරකථනය පරිගණකය සමග තොරතුරු තාක්ෂණික යුගය. තොරතුරු තාක්ෂණික යුගය. තොරතුරු තාක්ෂණික යුගය. මෙන්න මේ තාක්ෂණික භාවිතයන් සහ සංස්කෘතික පරිවර්තනයන් පදනම් කරගනිමින් අපේ ඈත මානවයාගේ අපේ අතීත ඉතිහාසයේ සිට යුග පහකට බෙදනවා. ගල් යුගය, එඬේර යුගය, කෘෂි කාර්මික යුගය, කාර්මික යුගය සහ තොරතුරු තාක්ෂණික යුගය. අපි තවත් ඉදිරියට මේ පෘථිවියේ ජීවත් වෙනවනේ. දුවේ පුතේ නිකන් කල්පනා කරලා බලන්න. ඉදිරියේදී මොන විදිහේ යුග නිර්මාණය වේද? අපිට අනාවැකියක් පළ කරන්න පුළුවන්. ඔබට මට හිතෙනවා දැන් අපි මේ ඉන්න යුගවලදී රොබෝ තාක්ෂණය බහුලව භාවිත කරනවා. රොබොටික්, නැනෝ ටෙක්නොලොජි ගැන ඔබ අහලා තියෙනවා. නැනෝ ක්ලෝන තාක්ෂණය ගැන අහලා තියෙනවා. රොබෝ තාක්ෂණය කියන්නේ මොකද්ද පුතේ? මිනිසා විසින් සිදු කරන කාර්යයන් සියල්ලක් රොබෝවරු විසින් සිදු කරන්න පුළුවන්. ක්ලෝන ජානමය වෙනස් කරනවා. ශාක සත්ත්ව කොටස් අපි නිර්මාණය කරන්න පුළුවන් රසායනගාරයක් තුර, ලැබොරටරියක් ඇතුලේ. මේත් එක්කම අපිට හිතා ගන්න බැරි යුගයක් ඉදිරි දශකවලදී නිර්මාණය වෙන්න පුළුවන්. එතනින් පසුවත් යුග වෙනස් වෙයිද? අනිවාර්යෙන් ඇති වෙනවා. අපට අනාවැකියක් ප්‍රකාශ කරන්න තරමක් අමාරුයි. ඔබ නිකන් හිතන්න පුතේ, ගල් යුගයේ ජීවත් වෙච්ච මිනිස්සෙක් කවදාවත් හිතුවද කාර්මික යුගයක් වගේ යුගයක් එවි කියලා? හිතන්න බැහැනේ. දැන් අපි මේ තොරතුරු තාක්ෂණ යුගයේ හිණිපෙත්තේ ඉන්න අපට තවත් ඉදිරියේදී යුග වලදී මොන දේවල් නිර්මාණය වෙයිද, මොන දේවල් සිදු වෙයිද කියලා අපිට හිතන්න බෑ. ඒක තමයි අනාගත ප්‍රවණතාවයි. ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් දේවල් පිළිබඳව අපි අනාවැකිය පළ කරනවා කියලා කියන්නේ. අපිට කියන්න බෑ අමාරුයි. දැන් මෙහෙම යන ජීවියා කොපමණ දුරක් මේ තාක්ෂණයෙන් ඉස්සරහට යයිද? මම එතනින් අපි කියලා මේ කොටස අපි නවත්තමු. මේ විදිහට මෙහෙම යන ජීවියා, මේ මානවයා පුළුවන් තරම් තාක්ෂණ නිර්මාණ සිදු කරනවා. මේ තාක්ෂණ නිර්මාණයේ කෙලවරක් දක්නට ලැබෙන්න ඕන. ඒ තමයි මිනිසාගේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. මේ පොත්පත්වල සඳහන් වෙනවා. මේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා කවදා හරි දවසක මේ තාක්ෂණය නැති වෙලා සාමාන්‍යකරණයට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා, උපකල්පනය කරනවා. එතෙක් යුගවලට බෙදිලා එක් යුගවලදී සිදු කරන ලද නිර්මාණ පිළිබඳව සොයාගත්ත උපකරණ පිළිබඳව අපි මෙතෙන් සිට අධ්‍යයනය කරමු. අපි නැවතත් බලන්න ගල් යුගය, එඬේර යුගය, කෘෂි කාර්මික යුගය, කාර්මික යුගය සහ තොරතුරු තාක්ෂණික යුගය, මේ යුග පහ පදනම් වෙලා තියෙන කුමක් මතද? තාක්ෂණ භාවිතයන් සහ සංස්කෘතික පරිවර්තනයන් පදනම් කරගනිමින් තමයි මේ යුග පහට බෙදලා තියෙන්නේ. මේ කොටසේදී තියෙනවා ඈත අතීතයේ මානවයා හෝමෝ ඉරෙක්ටස් වසර මිලියන 1.5කට පමණ පෙර ගල් යුගයේ ජීවත් වෙච්ච මානවයා පිළිබඳව, ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ මානවයා සංවර්ධන ආකාරය,
ඔබට ලබා දීලා තියෙන ටියුට් එක පරිහරණය කිරීමෙන් කියවා දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම දරුවෝ මේ තාක්ෂණ වේදය සංවර්ධනය සමග මිනිසාගේ අවශ්‍යතා සහ උවමනා වැඩි වෙනවා. අවශ්‍යතා සහ උවමනා වැඩි වෙනවා. මොනවද මේ අවශ්‍යතා සහ උවමනා කියලා කියන්නේ? අවශ්‍යයි. පානය සඳහා ජලය අවශ්‍යයි. වස්ත්‍ර අවශ්‍යයි. වාසස්ථාන අවශ්‍යයි. උදාහරණයක් විදිහට ගත්තොත් අවශ්‍යතාවය ජලය, උවමනාව අපිට විවිධාකාර බීම වර්ග. වෙළඳ පොලේ තියෙන සිසිල් බීම, කූල් ඩ්‍රින්ක්ස් මේ වගේ දේවල් උවමනාවන් ශීඝ්‍ර වශයෙන් මිනිසුන්ගේ වැඩි වෙලා. අවශ්‍යතාවයන්ට වඩා මිනිසුන්ගේ උවමනාවන් වැඩි වෙලා. මෙන්න මේ අවශ්‍යතා සහ උවමනා සම්පූර්ණ කරන්න මේ තාක්ෂණ වේදය භාවිතෙන් ඔබට සපයා දෙපෙනවා භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා. තාක්ෂණය භාවිතා කරමින් ලෝකයේ පුරා නිර්මාණය වෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා සම්පූර්ණ කරන්න භාණ්ඩ හා සේවා. විවිධ සමාගම් විවිධ විදිහේ භාණ්ඩ නිර්මාණය කරනවා. අද නිපදවන දුරකථනය නෙවෙයි හෙට ඉන්නේ. ඒ දුරකථනය තුළ සේවාවන් විශාල වශයෙන් සංවර්ධනය කරනවා. අද තිබෙන දුරකථනය ඊළඟ අවුරුද්දේ ඒ දුරකථනය පරිහරණය කරන්න ඔබ විසින් අතහැරලා දානවා. ඇයි ඒ දුරකථනයට සේවාවන් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කරලා ක්වොලිටිය ගුණාත්මකතාවය වැඩි කරලා. ඇයි මේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන්ට වඩා උවමනාවන් ශීඝ්‍ර ලෙස වර්ධනය වෙනවා. කාර්යයන් පහසු කරගන්නවා. කාර්යයන් ඵලදායක සහ කාර්යක්ෂම ලෙස මේ තාක්ෂණය භාවිතෙන් ඉටු කරගන්න පුළුවන් ක්‍රමවේද තමයි. ඒ වගේම මිනිසුන් නොනැවති ශීඝ්‍ර වශයෙන් පර්යේෂණ කරනවා. මිනිසාගේ කාර්යයන් කොහොමද පහසු කරගන්නේ? ඊටාම සූක්ෂම ලෙස විශාල පර්යේෂණ කරමින් මිනිසුන්ගේ මිනිසුන්ට සේවාවක් සපයන්න සියලු සමාගම්, ලෝකීය පුරා සමාගම් ලාභය උපයමින් භාණ්ඩ හා සේවා අපට සම්පාදනය කරනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡාට භාජනය කරමු මේ පාඩමේ අවසාන හරියේ. එතන මේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන පාරිභෝගිකයා සහ ඒ සපයන භාණ්ඩය සපයන සැපයුම් කරුවන්ට අදාළව ඉල්ලුම සැපයුම කියන කොටස පිළිබඳව අපි මේ පාඩම අවසානයේදී සාකච්ඡාට භාජනය කරමු. ඔන්න දැන් තාක්ෂණයේ විකාශය වෙලා භාණ්ඩ හා සේවා ශීඝ්‍ර වශයෙන් වර්ධනය වෙන්න පටන් ගන්න ලෝකයේ තුල. දැන් අපි සංස්කෘතික ලක්ෂණ සහ පරිවර්තනයන් පදනම් කරගනිමින් යුග පහකට බෙදුවා. ඒ යුග පහ තමයි පුතේ ගල් යුගය, එඬේර යුගය, කෘෂි කාර්මික යුගය, කාර්මික යුගය සහ තොරතුරු තාක්ෂණික යුගය. නමුත් මේ යුග ටික නැවත නැවතත් අණු කොටස් වලට කඩනවා. ඒවා කඩන්නේ යුග පාදක තාක්ෂණික නිර්මාණ සහ භාවිත පදනම් කරගනිමින්. දැන් කලින් කොහොමද කැඩුවේ? සංස්කෘතික පරිවර්තනයන් පදනම් කරගනිමින්. දැන් යුග පාදක තාක්ෂණික නිර්මාණ භාවිතා කරමින් අර යුග පහත් නැවත නැවත අණු කොටස් වලට කඩනවා. ඔබට MCQ ප්‍රශ්නවලදී මෙන්න මේ යුගය ගැන අහනවා. කාල පරාසය සහ තාක්ෂණික නිර්මාණ භාවිතයන් ගැන අහනවා. ඒ නිසා මේ වගුව කටපාඩම් කර තබා ගැනීම ඉතා වැදගත්. කාල වකවානුව සහ නිර්මාණය සහ ඒ යුගයට අදාළ නම කටපාඩමේ තබා ගැනීම වැදගත් වෙනවා. ගල් යුගය. ක්‍රිස්තු පූර්ව 6000 හෝ ක්‍රිස්තු පූර්ව 4000 පමණ තෙක්. ඉතින් ක්‍රිස්තු පූර්ව කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න ප්‍රථම ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 6000කට 4000කට ප්‍රථම තමයි මේ ගල් යුගය පැවතලා තියෙන්නේ. ඒ ගල් යුගයේදී ගින්දර මොන මිනිස්සු ගින්දර හොයා ගන්නවා. කොහොමද පුතේ ගින්දර හොයාගන්නේ? ගින්දර ඇති වෙන්නේ වනාන්තරයේ ගස් දෙකක් එකට ඇතිල් වෙනවා. ඇතිල් වෙලා එතන ගින්දර ඇති වෙනවා. ගලක් එක ගලකට වේගෙන් හැප්පෙනකොට එතනින් ගිනි පුළිඟු ඇති වෙනවා. මෙන්න මේක අතීතයේ මානවයා බලාගෙන ඉන්නවා. මානවයා මොකද කරන්නේ? මේක ඔවුන් විසින්ම කෝටු කැබලි දෙකක් එකකින් අතුල්ලා ගින්දර ලබා ගන්නවා. මේ ගින්දර අවශ්‍යයි මස් පුරුසා කෑමට, සීතල දවස්වල උණුසුම ලබා ගැනීමට, මේ වගේ දේවල් වලට ඔන්න ගින්දර හොයා ගන්නවා. නිර්මාණය. ගල් ආයුධ සතුන් දඩයම් කරන්න, මස් මාංශ කොටස් වලට කඩා ගැනීමට, අනුභව කිරීමට සඳහා කඩා ගැනීමට ඕන ගල් ආයුධ භාවිතා කරනවා. භාණ්ඩ ප්‍රවාහණයට සම්මලු. සතුන්ගේ හැම ලස්සන මල්ලක් විදිහට හදාගෙන
අවශ්‍ය දේවල් ප්‍රවාහනය කරන්න ඔන මානවයා තාක්ෂණය ක්‍රමක්‍රමයෙන් ආරම්භ කරනවා. ඒ යුගයට ගල් යුගය කියලා කියනවා. ලෝකඩ යුගය ක්‍රිස්තු පූර්ව 4000 සිට 1200 පමණ වන තෙක් ලෝකඩ අපි පෘථිවියේ තිබෙන යපස් භාවිතා කරමින් ශක්තිමත් ලෝහයක් ඒ කාලෙට අදාළව ශක්තිමත් ලෝහයක් නිර්මාණය කරගන්නවා. ගල් ආයුධ වෙනුවට මේ ලෝකඩ භාවිතා කරමින් කෘෂි උපකරණ හදන්න පුළුවන්. රෝදය හදන්න පුළුවන්. ඔන ක්‍රමක්‍රමයෙන් දැන් මානවයා පරිවර්තනය වෙනවා තාක්ෂණික නිර්මාණ සඳහා. රෝදය, කරත්ත, දුනු, ලෝතුඩු යදු උයිතල ඔන ක්‍රමක්‍රමයෙන් ආරම්භ කරලා මිනිසාගේ සියලු කාර්යයන් පහසු කරගන්න පටන් ගන්නවා. ලෝකඩ වලට වඩා ශක්තිමත් විදිහට යකඩ සොයා ගැනීම සමග තවත් මිනිසුන්ගේ තාක්ෂණ භාවිතයන් ඉතා දැවැන්තව ප්‍රබලව සංවර්ධනය පටන් ගන්නවා. ක්‍රිස්තු පූර්ව 1200 සිට ක්‍රිස්තු වර්ෂ 500 පමණ වන තෙක් කාලේ. ඔබට චිත්‍රපටි යුරෝපියන්, ඇමරිකන් මේ වගේ චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය මාලා නරඹන ඔබට දැක් ගන්න පුළුවන් වෙනවා යුද කරන මිනිස්සුන්, ඒ වගේම කඩු දුනු භාවිතා කරන මිනිස්සුන් මෙන්න මේ කාලේ ජීවත් වෙච්ච කට්ටිය. ක්‍රිස්තු පූර්ව 1200 ක්‍රිස්තු පූර්ව වර්ෂ 500 පමණ වෙන තෙක්. ඒක දැන් ජේසුස් වහන්සේ ඉපදෙලා මේ වෙන කාලේ වෙනකොට. සෑඳලය ආරුක්කු සහිත ගොඩනැගිලි. සෑඳලය කියලා කියනවා අශ්වයාගේ පිටේ වාඩි වෙලා යන දාන ෂීට් එක වගේ කොටසට සෑඳලය. ආරුක්කු සහිත ගොඩනැගිලි, වාහන ආයුධ. ඔන දැන් ටික තවත් මිනිසා මේ ජීවියා තාක්ෂණය භාවිතා කරන නිසා ඒ යුග වලට යකඩ යුගය කියලා යුගයකට වෙන් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මධ්‍ය කාලීන යුගය ක්‍රිස්තු වර්ෂ 500 සිට 1450 ලෝහ ආයුධ, සෑඳල, කාලතුවක්, කුරුවල්, හබල් නැව්. තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කරන විශේෂ නිර්මාණ රුවල්, හබල් නැව්. තමාගේ භූමියේ ඉන්නේ නැතුව මේගොල්ලෝ තවත් වෙන රටවල් ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. ඒ රටවලට ගිහිලා නිරීක්ෂණය කරනවා ඕගොල්ලන්ගේ මොනවද තිබෙන්නේ? ඕගොල්ලන්ගේ තිබෙන නිර්මාණ මොනවද? අපේ නිර්මාණ මොවුන්ට දීලා මුන්ගෙන් භාණ්ඩ හෝමාරු කරගන්න උත්සාහ කරන මේ මානවයා රුවල්, හබල් නැව් භාවිතා කරමින් ලෝකේ පුරා සංචාරය කරනවා. මේ සංචාරය කරාම යටත් විදිච්ච යුගය මේ විශේෂයෙන් මේ යුරෝපීය ජාතිකයන් අපි ලංකාවට බලපෑම් ඇති කරන පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේගොල්ලෝ මොකද කරන්නේ? මේ ඉන්දියාව, ලංකාව මේ වගේ රටවල් ආක්‍රමණය කරනවා. යටත් විජිත රාජ්‍යයන් බවට පත් කර ගන්නවා. ක්‍රිස්තු වර්ෂ 1450 1880 වයි කාලවලදී. සුකෝබෝගී නැව්, තුවක්කු, වායු බැලුන් මේ යුද නැව්. මේ අරගෙන මේ රාජ්‍යයන් ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. අපි කාලව කවුන්ට කියන යටත් විජිත යුගය කියලා. මේ යටත් විජිත යුගයෙන් පස්සේ තමයි ඊටම වටිනා යුගයක් විදිහට අපි හඳුනන කාර්මික විප්ලවය හඳුන්වන්නේ. මේ කාර්මික විප්ලවය සමයේදී හොයාගන්න හුමාලෙන්චිම, දොම්රිය, සරල විදුලි ධාරාව මේ කොටස පිළිබඳව මම ඉදිරියේදී සාකච්ඡාවට භාජනය කරන්නම්. කාර්මික විප්ලවය මේ අර කතා කරපු ප්‍රධාන යුග මොන අණු කොටස් වලට කඩනවා. මේ අණු කොටස් වලට කඩන ප්‍රධානම හේතුව යුග පාදක විශිෂ්ට නිර්මාණයන්. මේ යුගයේදී ගින්දර, ගල් ආයුධ භාවිතා කරපු මානවයා ඊළඟ යුගයේදී දුනු, ලෝතුඩු යදු උයිතල භාවිතා කරනවා. ඊට පස්සේ වාහන ආයුධ, ලෝහ ආයුධ, කාලතුවක්, කුරුවල්, හබල් නැව් නිර්මාණය කරනවා. එතනින් පස්සේ සුකෝබෝගී නැව්, යුද නැව් නිර්මාණය කරනවා. කාර්මික විප්ලවය සමය වෙනකොට හුමාල එන්ජිමක් එනවා. එන්ජිමක්, දුම්රිය, සරල විදුලි ධාරාව ඔන නිර්මාණය කරන්න පටන් ගන්නවා. පළවන සහ දෙවන ලෝක යුද්ධය. මෙතනදී අපි සාකච්ඡාට භාජනය කරන්නේ දෙවන ලෝක යුද්ධය ගැන පමණයි. පළවන ලෝක යුද්ධය අපිට විෂය නිර්දේශයෙන් සාකච්ඡා කරන්න නැහැ. ඇයි යුද්ධ කරන්නේ? තාක්ෂණය භාවිතා කරමින් මේ රාජ්‍යයන් ප්‍රබල වෙනකොට ඔවුන් එකිනෙක අතර ඇනකොටා ගන්න. එකිනෙක අතර ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් හොඳම ක්‍රමය යුද්ධය කියලා උන් හඳුනා ගන්නවා. යුද කරන්න පටන් ගන්නවා. යුද කරන්න මිනිසුන් විශේෂ නිර්මාණ හොයා ගන්නවා. ඒ නිර්මාණ අද අපගේ යහපත, අපගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ගතොත් අහස් යාන. බොහෝ අවස්ථාවලදී ගුවන් යාන නිර්මාණය කරේ යුද කටයුතු සඳහා. නමුත් වර්තමාන ඒවා මිනිසාගේ ප්‍රයෝජනය සඳහා භාවිත වන අවස්ථා බොහෝමයක් අපිට දැක් ගන්න පුළුවන්. නූතන යුගයේදී ඔන්න පරිගණකය, රොකට්ටුව, සූර්ය පැනල, අභ්‍යවකාශ සටල
නූතන යුගයේදී නිර්මාණය කරන මානවයා මෙතනින් පස්සේ පය තේනවා ක්ලෝන නැනෝ රොබෝ තාක්ෂණ සඳහා අභ්‍යවකාශ තරණ යුගයේදී ක්ලෝන නැනෝ තාක්ෂණය සඳහා ඔන්න මිනිසුන් දැන් පය තියලා හමාරයි. ඉදිරියේදී කුමන යුගවලට අපිට පරිවර්තනය වෙන්න වේද කියලා අපිට දැක් ගන්න පුළුවන් වෙවි ඉදිරි අනාගතයේදී. අපිට අනාවැකියක් පමණයි පළ කරන්න පුළුවන්. අනිවාර්යෙන් මේ සිදු වෙනවා මෙන්න මේ යුගයේදී මේ සිදු වෙනවා කියලා අපිට කියන්න බෑ. අපිට කියන්න බැරි හේතුව කුමක්ද? මේ යුග තීරණය වන්නේ මිනිසුන් විසින් සොයා ගන්නා දේවල් මත. භාවිතා කරන තාක්ෂණික සොයාගන්න ලබන තාක්ෂණික මෙවලම් මත. තාක්ෂණය සමග ශීඝ්‍ර වශයෙන් සංවර්ධනය වෙන මිනිසා මේ මිනිසුන් කුමන විදිහේ නිර්මාණ ඉදිරි අනාගතයේදී හොයාගන්නේද කියලා අපිට විශ්වාස කරන්න බෑ. ඒ නිර්මාණ මත පදනම ඉදිරි අනාගතයේදී යුග තීරණය වෙයි. නමුත් ලස්සන සිදුවීමක් සිදු වෙනවා. ඉදිරි අනාගතයේදී මේ යුග පරිවර්තනය වෙනකොට මේ යුග පරිවර්තන කාල සීමාව ඉතා කෙටි වෙනවා. අවුරුදු 10 15 ඇතුළත අවුරුදු 20ක් වගේ කාලය ඇතුළත විශාල විපර්යාසයන් ඉදිරි අනාගතයේදී ලෝකයේ තුල වෙයි. මේ තාක්ෂණ ඉගෙන ගන්න දරුවන්ගේ අනාගතය අනිවාර්යයෙන්ම යහපත් වෙනවා. ඉදිරියේදී මිනිසුන්ට තාක්ෂණයෙන් තොර ලොවක් නැහැ. මේ සෑම දෙයක්ම තාක්ෂණය, ටෙක්නොලොජි. නිසා ටෙක්නොලොජි ඉගෙන ගන්න ඔබට මුළු ලෝකයේ පුරාම රැකියාව වෙළඳපොළ රැකියාව අවස්ථා අනිවාර්යෙන් විවෘත වෙලා තිබෙනවා. එක දෙයක් ප්‍රගුණ කරමින් යන ඔබට ජීවිතය යහපත් කරගන්න පුළුවන්. එක රොබෝ වලින් ඉගෙන ගන්නවා. ක්ලෝන තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඔටෝමොබයිල්, ට්‍රොනික් මෙන්න මේ කුමන හෝ පැත්තක් ප්‍රගුණ කරාම තාක්ෂණයේදී ඉදිරි අනාගතයේදී ඔබට අවස්ථා ලැබෙනවා හොඳ රැකියාවක් සිදු කර ගැනීම සඳහා. දැන් අපි අර කතා කරපු යුග පාදක තාක්ෂණ නිර්මාණත් එක්ක සඳහන් කරපු යුගයක් කතා කරන්නේ කාර්මික විප්ලවය කියලා. මේ කාර්මික විප්ලවය කෙටියෙන් මෙන්න මෙහෙම මතක තබා ගන්න. එංගලන්තයේ ප්‍රමුඛ යටත් විජිත රාජ්‍ය සුද්දා මහා බ්‍රිතාන්‍ය ඔබ දන්නවා අල්ලගත්ත ආසියාතික රටවල් විශාල ප්‍රමාණයක් අල්ලගත්තා. මේ අල්ලගත්තාම මේ සුද්දගේ සිදු කර ලබන නිෂ්පාදන කිහිපයක් තිබ්බා. ඇඳුම් පැළඳුම්, යුද ආයුධ මේ වගේ නිර්මාණ වලට මේ ආසියාතික යටත් විජිත රාජ්‍යයන්ගේ විශාල ඉල්ලුමක් ඇති වුණා. ඉල්ලුමක්. මේ ඉල්ලුමට සරලන විදියේ සැපයුමක් ඔවුන්ට දී ගන්න බැරි වෙන්න ප්‍රධාන හේතු කාරණා දෙකක් සිදු වුණා. ඒ තමයි පළවෙනි හේතු කාරණාව ශ්‍රම ඌනතාවය. ශ්‍රම ඌනතාවය. දෙවෙනි එක අපි සාකච්ඡා කරනවා නිෂ්පාදන පිරිවැය. මොකද්ද පුතේ මහා බ්‍රිතාන්‍ය එංගලන්තයේ ප්‍රමුඛ මහා බ්‍රිතාන්‍යයට ආපු ප්‍රශ්න දෙක අල්ලගත්ත ආසියාතික රටවල් එහෙම නැත්නම් යටත් විජිත රාජ්‍යයන් මේගොල්ලන්ට ඔවුන්ගේ නිර්මාණ බෙදා හැරීමේදී ඉල්ලුම වැඩි වුණා. ආසියාතික මිනිස්සු වැඩිපුර මේ සුද්දාගේ නිර්මාණ ඉල්ලුවා. මේ සුද්දාගේ මේ අපි ඉල්ලනකොට ඒක උන්ට සප්ලයි කරන්න, සපයන්න ප්‍රධාන ප්‍රශ්න දෙකකට මුහුණ දෙන්න උනා. ඒ තමයි ශ්‍රම ඌනතාවය සහ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය, ශ්‍රම ඌනතාවය. උන් සුද්දාලගේ මිනිස්සු හිටියේ නැහැ මේ භාණ්ඩ නිර්මාණය කරන්න. ඒ වගේම ඒ මිනිස්සු හිටියත් එක භාණ්ඩයක්, එක යුනිට් එකක් හදන්න යන කොස්ට් එක පිරිවැය විශාල වෙන්න පටන් ගත්තා. මේකට හේතුවක් විදිහට තමයි හොයාගන්නේ මේ අපි කතා කරන හුමාල එන්ජිම. හුමාල එන්ජිම. මොකද්ද පුතේ හුමාල එන්ජිම කියලා කියන්නේ? ලස්සන සිද්ධාන්තයක්. හුමාල එන්ජිම කියලා කියනවා උදරහ ගන්න. මේ තියෙනවානේ බැරල් එකක් වගේ කොටසක්. මේ බැරල් එක වගේ කොටසට පුරවන වතුර, ජලය පුරවනවා. ජලය පුරවලා මේ රත් කරනවා. රත් කරන්න භාවිතා කරන්න පුළුවන් දර හෝ ගල් ලඟුරු. දැන් ආ කාලේ වල ගල් ලඟුරු හොයන් ඉවරයි. කෝල්ස්. මේ රත් කරනකොට මේ හුමාලය පීඩනයට ලක් වෙනවා. මේ හුමාලය පීඩනයට ලක් වෙන හොඳම නිදර්ශනය තමයි ඔබට ගන්න පුළුවන්. කේතලේ රත් කරනවා. කේතල රත් කර කේතලේ හැන්ඩල් එකෙන් සූ ශබ්දෙන් විශාල ප්‍රවේගයකින් හුමාලය නිකුත් කරනවා. ඒක කිසියම් ප්‍රවේගයක් තියෙනවා. ඒතර ලොකු බැරල් එකක් රත් කරලා කුඩා සිදුරකින් හුමාලය යවන්න සලස්වනකොට එයට ලැබෙනවා ප්‍රවේගයක්. එයට ලැබෙනවා ප්‍රවේගයක්. මෙන්න මේ ප්‍රවේගයෙන් කරකව ගන්නවා තල බඹරයක්. කිසියම්
තලබඹරයක් කරකවනවා. අන්න අපිට ලැබෙනවා අර හුමාලයේ පීඩණයෙන් භ්‍රමණ චාලක ශක්තියක්. ලැබෙනවා පුතේ භ්‍රමණ චාලක ශක්තියක්. සමීප දසුණක් ගත්තා ඔබට මේ පේනවා මෙන්න මේ කැරකෙනවා මේ රෝදය කැරකෙනවා. මේ රෝදයෙන් ලැබෙන භ්‍රමණ චාලක ශක්තිය යන්ත්‍රයකට ගන්නවා. මේ යන්ත්‍රයට අරගෙන මේ යන්ත්‍රය අමරන්න පුළුවන්. ග්‍රයින්ඩ් කරන්න පුළුවන්. මේ වගේ මිනිසා විසින් සිදු කරන කාර්ය යන්ත්‍රය විසින් කරන්න පටන් ගත්තා. දැන් බලනකොට මේ සොද්දාට තේරෙන්න පටන් ගත්තා ශ්‍රම උණතාවයට ලස්සන ප්‍රශ්නයක් විසඳුමක්. නිෂ්පාදන පිරිවැයට ලස්සන විසඳුමක්. මෙන්න මේ විශිෂ්ට නිර්මාණය ගමින් ගමට නගරයෙන් නගරයට ප්‍රසිද්ධ වෙන්න ප්‍රචාර වෙන්න පටන් ගත්තා. අපි මේ කාර්මික විප්ලවය කියපු සැනෙන් දුවේ පුතේ ඔබට මතක් වෙන්නේ මේක ලොකු යුද්ධයක් කියලා. මේක යුද්ධයක් නෙවෙයි. මේ ඇවිල්ලා විප්ලවීය වෙනසක්. කාර්මික වෙනසක්. මෙයින් ආරම්භ කළපු එංගලන්තෙන් ආරම්භ වෙච්ච මේ විප්ලවය ජර්මනිය, ජපානය, රුසියාව මේ වගේ විශාල රටවල් ප්‍රමාණයක් කරා සම්ප්‍රේෂණය වෙන්න පටන් ගත්තා. මේකට අපි කියන කාර්මික විප්ලවය. ඔන්න හුමාල එන්ජිම විසින් සිදු කරන ලොකුම විපර්යාසය කාර්මික විප්ලවයයි. මේ භ්‍රමණ චාලක ශක්තියෙන් ඇති කරනු ලබන මේ චලිතය මත පදනම්ම කුඩා පරිමාණයේ සිට විශාල පරිමාණය දක්වා නිර්මාණ බිහි වෙන්න පටන් ගත්තා. ඔබ සටහන් කර තබා ගන්න මෙන්න මේ කාලයේදී ඇති වෙනවා මොකද්ද? සරල විදුලි ධාරාව. සොයා ගන්නවා මේ කාර්මික විප්ලවය සමයේදී දුම්රිය ධාවනය ආරම්භ වන හුමාල එන්ජිම සහිතව අතින් කළ කර්මාන්ත වෙනුවට යන්ත්‍රෝපකරණ බහුල වෙනවා. එදිනදා කාර්යයන් විශාල ප්‍රමාණයක් යන්ත්‍රෝපකරණ බවට පරිවර්තනය වෙනවා. කුඩා ප්‍රමාණය සහ මහා පරිමාණයේ කර්මාන්ත ශාලා ආරම්භ වෙනවා. විවිධාකාර නිෂ්පාදන මොන ලෝකයට දායද කරන්න පටන් ගන්නවා මේ කාර්මික විප්ලවයේ සමයේදී. ඒතර මේ කාර්මික විප්ලවයේ සමයේදී මේ කාර්මික විප්ලවීය වෙනස ඇති කරන්න පාදක වෙච්ච විශිෂ්ටම නිර්මාණය, විශිෂ්ට තාක්ෂණික නිර්මාණය තමයි හුමාල එන්ජිම. හුමාල එන්ජිම. දැන් මේ කාර්මික විප්ලවයෙන් පස්සේ මා කියව පරිදි එංගලන්තය, ඇමරිකාව, රුසියාව, ජර්මනිය, ජපානය වගේ රටවලුත් ශීඝ්‍ර වශයෙන් සංවර්ධනය වුණා. දැන් මේ ශීඝ්‍ර වශයෙන් සංවර්ධනය වුණාට පස්සේ ඒ රටවල් වල මොනවද උනේ? ලෝකයේ විපර්යාසයන් මොනවද? ලෝකයට දායද වෙච්ච නිර්මාණයන් මොනවද කියන කොටස අපි දෙවන චැප්ටර් එකෙන් සාකච්ඡා කරමු. අපි දෙවන චැප්ටර් එකේදී ලෝකයට කාර්මික විප්ලවයෙන් දායද වෙච්ච දේවල් වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කරමු. අපි දෙවන වීඩියෝ එකෙන් නැවතත් හමු වෙමු.